සුබ දහවලක් ඔබට. මම කැමති ඔබට පොඩි විස්තරයක් ගෙන එන්න මේ ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵල සටනේ පසුබිම මොකක්ද? ඉතින් මේක දේශපාලන කතාවක් නෙමෙයි. මේ ලෝකයේ ප්‍රවණතා කීපයක් ගැන පැහැදිලි අර්ථයක් අපිට ලැබී තිබෙනවා. පළවෙනි එක තමයි දෙවි පියාණන් වහන්සේ ලෝකය මැව්වේ පවුල් වශයෙන්. ඉතින් පවුලක අම්මා සහ තාත්තා ඒ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයෙන් දරුවෙක් ඇති කරන කල උපතේ සිට ඒ දරුවාට දිව්‍ය පත්කඩක් දෙවි පියාණන් වහන්සේ දෙනවා. එතකොට ලෝකේ පුරවැසියන් හදන පළවෙනි ප්‍රමුඛ ස්ථානයේ ඊටාම වැදගත් ස්ථානය තමයි අම්මයි සහ තාත්තයිගෙන් සැදුම්ලත් පවුල. ඒ නිසා ගෝලීයවාදීන් පවුල කඩාකප්පල් කිරීමට LGBTQ මතවාද, එතකොට ගේ අදහස්, සමලිංගික අදහස් සහ ට්‍රාන්ස්ජෙන්ඩරිසම් ඒ විතරක් නෙමෙයි, දැන් සමහර ඇමරිකාවේ ප්‍රාන්තවලත් නවසීලන්තයේ මේ මෑතකදී අවසාන සතිය දක්වා ළමෙක්ව ගබ්සා කිරීමේ නීති පනවලා තිබෙනවා. අපි දැන් මහන්සියට සූති වෙනවා ලංකාවේ ගබ්සා කිරීම නීති විරෝධී. ඉතින් ඒ නිසා මම ලොක්ලාලිත් මෙන්ඩිස් ඒ නිසා මම මේ පොඩි විද්වත් සාකච්ඡාවක් කරන්නේ ගෝලීයවාදීන් කියන අය හැමතිස්සෙම ගෝලීය අදහස් වලට එකඟ වෙලා ඒගොල්ලෝ ස්වෛරී දේශවල තිබෙන ආර්ථිකය, රාජ්‍ය තන්ත්‍රය, සදාචාරය යනාදී දේවල් ඒගොල්ලෝ ගෝලීය මතවාද වලට විතරක් නෙමෙයි ගෝලීය ක්‍රමයට යටත් කරන්න ගන්නවා. ගෝලීය බ්‍රෑන්ඩ්ස් 400ක් තිබෙනවා. ඒ වයින් තමයි පාලනය කරන්නේ ලෝක ආදායමෙන් 99%ක්. ඒ 101ක් කට්ටිය තමයි තමුන්ගේ අතින් ඒවා පාලනය කරන්නේ තමුන්ගේ අදහස් වල හැටියට. ඉතින් එතකොට මේ පවුල නාස්ති කිරීමේ ගෝලීය මතවාදය ජාතියක් දේශයක් දුර්වල කරනවා. පවුලක් හැදුනොත් රටක් රැකේ. මොකද අනාගත දරුවා අනාගත පරම්පරාව හැදෙන්නේ පවුලක් තුල. ඒ නිසා Black Lives Matter හෝ වෙන ක්‍රමවේද, එතකොට ඩිජිටල් තිරය, දෙමව්පියන්ට දරුවන් විරුද්ධ වීම, හිතෝපදේශ 30 කියනවා 12 වෙනි පදයේ තාත්තා අෂ්ට සාප කරන්නා වූ අම්මා සුළු කරන්නා වූ පරම්පරාවක් ඇති වෙනවා කියලා. ඒ පරම්පරාව දැන් මේ අපේ කාලේ ඇති වී තිබෙනවා. ඒකට ඔක්කොම වැඩ කටයුතු සම්පාදනය කරේ ඩිජිටල් ස්ක්‍රීන් එක, ඩිජිටල් ගේම්ස්, ෆාස්ට් කාටූන්ස්, ජේෂ්ඨයන් මේ උපහාසයට, අපහාසයට, අවඥාවට ලක්කිරීම තමයි ගොඩක් ඩිජිටල් කාටූන්ස් වලින් සිද්ධ කරේ. ඉතින් පළවෙනි එක අපි තේරුම් ගන්නවා මේ ගෝලීය මතවාදී පවුල කඩාකප්පල් කරන්න ක්‍රියා කරනවා. දේශයක ධනය ඔවුන්ගේ අතට ගැනීමට ක්‍රියා කරනවා. දේශීය ප්‍රධානිය සුළු කිරීමට ක්‍රියා කරනවා. එතකොට දේශයක තිබෙන ඕනෑම ප්‍රශ්නයක්, අපි කියමු ජාතීන් දෙකක් අතර ප්‍රශ්නය, ඒකට ගෝලීය ආයතන මැදි වෙනවා. එක්සත් ජාතීන්ගේ සංගමය ආදී වශයෙන්. ඒ ඔක්කොම කරන්නේ රටකට තියෙන ආදරය නිසා නෙවෙයි, ඔක්කොම රටවල් අර ගෝලීය පාලනයට යටත් කිරීම සඳහා. ඉතින් දේවචනය කියලා තිබෙනවා එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ එහෙම ගෝලීය පාලකයෙක් එනවා. එයාට ව්‍යාග්‍රයෙක් වගේ ශීඝ්‍ර ගමනක් තිබෙනවා. සිංහෙක් වගේ සිංහනාදයක් තිබෙනවා. ඉතින් එළිදරව් පොත කියන්නේ දේවචනයේ අන්තිම පොත. ඒක විශේෂයෙන්ම ලියලා තිබෙන්නේ මේ කාලයේ වෙන්න තිබෙන දේවල් ගැන. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වී ලොව අතහැර යාමට ප්‍රථම එතුමා කිව්වා මම දෙවෙනි සැරයක් එනවා කියලා. එතකොට එතුමාගේ ඒ දේශනය ඔලිව කන්ද උඩ කළ අවසාන දේශනය මතෙව් සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ, මාර්ක් සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ සහ ලූක් සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා. එතකොට එතුමාගෙන් ඇහුවම මේ කාලය කොයි වගේ වෙයිද කියලා එතුමා ලක්ෂණ කීපයක් දුන්නා. එක එතුමා කිව්වා බොරු ක්‍රිස්තුස්ලා එනවා, බොරු අනාගත වක්තෘ වෙනවා, ක්‍රිස්තුස් වහන්සේ වගේ කතා කරනවා. ඒ කියන්නේ මේ ක්‍රිස්තු ධර්මයට අදාළව නමුත් බොරු ව්‍යාජ ධර්ම ભેද, ලබ්ධි ભેද පතුරවනවා. ඒ විතරක් නෙමෙයි වෙන ආගමික සංකල්ප තුලින්, ඒ කියන්නේ ලෝකෙටම එක ආගමක් කියන සංකල්පය තුලින් මේ මනුෂ්‍යයන්ගේ හිතට දෙවියන් වහන්සේ අනවශ්‍ය
දෙවියන් වහන්සේ මෝඩකමක් කියන දර්ශන ගේනවා. ඒක තමයි අපි දැක්ක කාල් මාක්ස්ගේ දර්ශනයෙන්, චාල්ස් ඩාවින්ගේ දර්ශනයෙන් එහෙම තමයි උනේ. දැන් මේ ගැන තවදුරටත් විද්වත් සාකච්ඡාවක් අවශ්‍ය නම් මගේ හොඳ පොතක් තියෙනවා කිතු දහම සහ විද්‍යාව කියලා. ඒක ලංකාවේ හැම පුස්තකාලයක්ම අරගත්ත පොතක්. ඒක දැන් සරසවි පොත් සාප්පුවලනුත් ගන්න පුළුවන්, නැත්නම් අපේ 374 ලෙස්ලි රණගල මාවතේ තිබෙන අපේක්ෂා පොත් නිවාසිනුත් ගන්න පුළුවන්. ඉතින් ඔබ අපිට මට එව්වොත් WhatsApp එකක් 077 49 59 214 මේ සම්බන්ධයෙන් විද්වත් දේශනයක් ඔබට එවන්නත් පුළුවන්, විද්වත් ටෝක් එකක් 077 49 214. ඉතින් මම මේ සම්බන්ධව කරලා තියෙන ක්ලිප් ගොඩක් මගේ Facebook එකේ තියෙනවා, YouTube channel එකේ තියෙනවා. එතකොට COVID science කියලා ක්ලිප්ස් තියෙනවා. ඒ කියන්නේ COVID මේ ප්‍රශ්නය තේරුම් ගන්න. Science and Reason කියලා ක්ලිප්ස් තියෙනවා. එතකොට Digital Science කියලා විද්වත් ක්ලිප්ස් තිබෙනවා. මේ දැන් ඇති වෙන ප්‍රවණතා ගැනත් ක්ලිප්ස් තිබෙනවා. ඉතින් ඔබට අවශ්‍ය විෂය ලියලා එවුවොත් ඊට අදාළ ක්ලිප්ස් අපිට එවන්න පුළුවන්. ඒකට මුදල් වැය කිරීමක් නැහැ. ඉතින් පළවෙනි ලක්ෂණය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ කන්ද උඩ ඔලිව දේශනාවේදී තමන් ලෝකේ අත්හැරලා යන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියපු එක තමයි මේ ඉස්සෙල්ලාම ඔය වගේ මතවාද වලින් මිනිස්සුන්ගේ හිසට ඊතල විදිනවා කියලා. එලිදරව් 6 වෙනි පරිච්ඡේදයේත් අර සුදු අසුරු වගේ කතන්දරේ එකයි අදෘශ්‍යමාන ඊතල විදීම, පවුල කඩාකප්පල් කිරීම. දෙවැනි එක තමයි උන්වහන්සේ කිව්වා ජාතීන් අතරේ කෝලාහල අරගල ඇති වෙනවා. ඉතින් අපිට පේනවා ඒවා ඇති කරවලක් තිබෙනවා. මැද පෙරදිග ගොඩක් රටවල් වලින් අපේ රටිනුත් පවා තරුණ පරම්පරාව අස්ථානගත වීමේ ක්‍රියාවලිය තිබෙනවා. දැන් අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒකෙන් ගොඩක් තරුණ පරම්පරාව අස්ථානගත වුණා, වෙන රටවල් වලට ගියා. ඉතින් මැද පෙරදිගින් ගිය සංක්‍රමණිකයන් ගොඩක් බටහිර රටවල දැන් ඒගොල්ලෝ අවි ආයුධ පුහුණු ලැබමින් ඒ රටවල් ඩිස්ටැබිලයිස් කරන්න ක්‍රියා කරනවා. මොකක්ද අර්ථය? මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ට සහ රාජ්‍ය ප්‍රධානියෙකුට, කොයි රාජ්‍ය ප්‍රධානින්ද? තම දේශය රකින්න හදන රාජ්‍ය ප්‍රධානින්ට රාජ්‍ය කරගෙන යන්න බැරි තත්වයට ආරවුල් යනාදී ඇති කරවීම. තුන්වෙනි සලකුණ අපේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ උන්වහන්සේගේ දෙවනීම ලං වෙනකොට මතුවෙන පරම්පරාවට ඇතිවෙන තුන්වෙනි සලකුණ ගැන එතුමා කිව්වා භූමිකම්පා, සාගත, වසංගත, ලෙඩ රෝග බෝ වෙන ප්‍රමණතාවයක් ඇති කරනවා කියලා. ඉතින් අපි දන්නවා එළිදරව් දැන් මේ කොවිඩ් ආවම මම කියලා තියෙනවා ඒක මේ කොවිඩ් වෛරසය ලැබ් එකක හදපු වෛරසයක්. ඇමරිකාවේ ඩොක්ටර් ෆෞචි CDC එකෙන් ඒ ගවේෂණ ඇරියා වුහාන් ලැබොරටරි ලැබ් එකකට. එහෙම තමයි වෛරසය පිට වුණේ. ඒකේ අවශ්‍යතාවය මොකද්ද? ලෝක වසංගතයක් ඇති කිරීම. ඒකේ අවශ්‍යතාවය මොකද්ද? හැමෝටම වැක්සින් එකක් දීම. ඒකට මුල් වෙන අය තමයි ගැවි සංවිධානය, WHO එක සහ මේ බිල් ගේට්ස්. ඒ වැක්සින් එකේ තියෙනවා අපේ ප්‍රතිශක්තිය සුළු කරන දේවල්. අපේ ජිනෝම් එක, ඒ කියන්නේ වර්ණ දේහවල සංයුතිය, සන්තතිය කඩාකප්පල් කරන දේවල්. ඒ වගේ මේ වැක්සින් එකේ තිබෙනවා මේ මයික්‍රෝ ක්‍රිස්ටල්ස් සහ නැනෝ මොලිකියුල්ස්. ඒ වලින් අපිට ඩිජිටල් සර්ටිෆිකේට් එකක්, සිම් එකක් වගේ වැඩ කළ හැකි දේවල්, 5G අඳුනාගත හැකි දේවල් තිබෙනවා. ඉතින් එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියනවා ලෝකේ හැම පුරවැසියෙකුටම මේ දකුණු අතේ සලකුණක් දාන්න උත්සාහ කරනවා කියලා. ඒක තමයි ඩිජිටල් සර්ටිෆිකේට් එක. ඉතින් හැමෝටම වැක්සින් එකක් දෙන්න ඕන. ඒ වැක්සින් එක ගත්තද නැද්ද, ලෙඩේ හැදුනද නැද්ද කියලා ට්‍රැක් ඇන්ඩ් ට්‍රේස් කරන්න ඕන. ඒක තමයි මේ යන කතන්දරය. 5G සහ යනාදී වශයෙන්. දැන් අපි සෞඛ්‍ය නීති රකින්න අතර අපි මතක තබා ගත යුතුයි මේ ග්ලෝබල් පැන්ඩමික් එක පිටිපස්සේ විශාල සංවිධානයක් තිබෙනවා. ඉතින් අපේ ආඥාවත්, අපේ තතු දැක්වීමත්, තොරතුරු සැපීමත් අපේ දේශය අපි සුරක්ෂිත කරගත යුතුයි. අපේ රටවැසියන් හැමදාම අපේ රටට අයිති අය ලෙස ජීවත් වෙන පිණිස. එතකොට මේ තුන්වෙනි කාරණාවේදී මම කිව්වේ සාගත ඇති වෙනවා, වසංගත ඇති වෙනවා, ආහාර හිඟයන් ඇතිවන ලෙස ක්‍රියා කරනවා. ඉතින් මේ ෂට් ඩවුන්, ලොක් ඩවුන් දැම්මම ඒක තමයි වෙන්නේ. ඉතින් මේ
බ්‍රිතාන්‍යයේත් වෙන රටවල්වලත් විද්වත්තු විශාල සංඛ්‍යාවක් 5000කටත් වැඩි සංඛ්‍යාවක් වෙබ්සයිට් එකක් ඇරලා තිබෙනවා time of recovery. ප්‍රොෆෙසර් සුනේත්‍රා ගුප්තා ඒවා Google කරලා බැලුවම ඔබට ඒවා බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ෂට් ඩවුන් කරන්න එපා, ෂීල්ඩින් කරන්න. ඒ කියන්නේ මේ ලෙඩ රෝග බෝවිය හැකි අයව රක්ෂා කරන්න. දැන් මම අද උදේ කරපු මේ විද්වත් දේශනේ 105 එක ඒකේ මේවා තිබෙනවා. දැන් මේක ක්‍රිස්තුස් වහන්සේගේ කාරණාවලට අදාළ සාකච්ඡාවක් අපි කරගෙන යන්නේ. ඉතින් මේකදී අපිට පේනවා අපේ ජීවිතයට යහපත් ඉන්දියරේක අවශ්‍යයි. මොකද මේ හතරවෙනි සලකුණ යේසුස් ක්‍රිස්තුස්තුමා කිව්වේ මේ සුදුමැලි අශ්වයෙක් වගේ කෙනෙක් ලෝකේ හරහා දුවනවා. ඒ කියන්නේ බොහොම මේ සැටනිසම් සාතන් කෙලින්ම නමස්කාරය කරමින්, ලේ පූජා කරමින්, ළමා අපචාරය කරමින් ඒ වගේ මහා ප්‍රවණතාවයක් පටන් අරගෙන කරගෙන යනවා. මේ ඔක්කොම දැන් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් තුමා මේ ඔක්කොටම විරුද්ධ වුණා. ඒ නිසා එයාට විරුද්ධව මහා බලවේගයක් ක්‍රියා කරනවා. එයාව බලයෙන් පහ කරන්න. ඒක අර දේශපාලන සංසිද්ධියේ පිටුපස්සේ තිබෙන කාරණා. ඒ ගෝලීයවාදීන්ගේ අදහස කිසිම රටක තම දේශය වෙනුවෙන් ක්‍රියා කරන රාජ්‍ය ප්‍රධානීන් තැබිය නොයුතු බවයි. ඒකට දැන් විද්‍යාවේ විද්වතුන් මුදලට අරගෙන තිබෙනවා. මහා පරිමාණයෙන් බිග් ෆාමා වැඩ කරනවා. ඉතින් අර හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වගේ පහසුවෙන් දෙන්න පුළුවන් බේතක් දෙන්නේ නැතුව වැක්සින් එකක් ඕනමයි කියන තත්වෙට ලෝකයේ ඇදගෙන යන්න තමයි ඒගොල්ලන්ගේ අදහස. ඒගොල්ලෝ තීරණයක් අරන් තිබෙනවා හැමෝම පාලනය කරන්න හොඳම විදිය තමයි ලෝකෙම පැතිරෙන වසංගතයක් ඇති කිරීම. ඒකට අවශ්‍ය එන්නත් ගැහිම, ඒ එන්නත් තුල ඩිජිටල් සර්ටිෆිකේට් එකක් අනන්‍යතාවයක් දාලා ලෝකෙ හැමෝම මාක් කරන්න. එතකොට ඒගොල්ලන්ගේ අදහසක් තිබෙනවා රටේ භාවිතා කරන මුදල් නැතුව ඔක්කොම ඉලෙක්ට්‍රොනික බිට්කොයින්ස් ඉලෙක්ට්‍රොනික කරන්සි වලින් කරන්න. ඉතින් මේ ඔක්කොම පුදුම වැඩේ දැන් මහන්සියගේ පොතවන දේව වචනේ තිබෙන නිසා. එම නිසා ඔබ ඒකාන්තයෙන්ම දේව වචනේ දැනගත යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ හදවතට යහපත් ඉන්දිරා ලෙස ගැලවුම් කරවානන් ලෙස පිළිගත යුතුයි. මේ ගැන අපේ අනිත්‍ය ආඥා බලන්න. තුරුණු ළමා විය මේක තිබෙනවා තව ගොඩක් අපේ ඒ જાතියේ කාරණා. ඉතින් අපි ස්වාමින් වහන්සේට ඔබගේ ජීවිතය බාර කරන්න. එතකොට අර මේ අන්තක්‍රිස්තු කියලා කෙනෙක් එනවා, ගෝලීය පාලනයක් එනවා. ඒගොල්ලෝ මේ දකුණු අතට මැණික් කටුවට ඩිජිටල් සර්ටිෆිකේට් එකක් දානවා යන ආදි වශයෙන් බොහෝ කාරණා ඒගොල්ලෝ සැලසුම් කරලා තිබෙනවා. ඉතින් ඔබගේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දුන්නොත් අනේ යේසුස් වහන්සේ මගේ හදවතට වැඩම කළ මැනව, මා ආරක්ෂා කළ මැනව, මගේ දරුවන් ආරක්ෂා කළ මැනව, මගේ පවුල ආරක්ෂා කළ මැනව, මගේ ආර්ථිකය ජීවනෝපාය ආරක්ෂා කළ මැනව කියලා මේ ඔක්කොම ගැන ඔබට පුළුවන් යාඥා කරන්න. ඒකයි මේ සාකච්ඡාවේ අර්ථය. ඔබට ස්වාමීන් යේසුස් වහන්සේ යහපත් ගැලවුම් කරුවානම් එයා තමයි අපේ ජීවිතය උදෙසා ජීවිත පූජාවක් කරේ. ඒ පූජාව ඔබ පිළිගත් කල එතුමා ගැලවුම් කරුවානම් ලෙසද ඉන්දිරා ලෙසද ඔබට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට එතුමා කියනවා මාගේ බැටළුව මාගේ හඬ අසනවා. යොහන් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා සොරා එන්නේ සොරන් කරන්නටත් විනාශ කරන්නටත් මිනිමරන්නටත් මා අපේ ජීවනයේ දෙන්නටත් ඒ අධික ලෙස දෙන්නටත්. ඉතින් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. මීට වඩා විද්වත් ක්ලිප්ස් ලබන්න කැමති නම් 077 49 59 214ට කරුණාකරලා WhatsApp එකක් එවන්න. ස්තුතියි.